සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු වංග ප්‍රථමයෙන් සිරස්තල. දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ ඉහළ යාම හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමක් සිදු විය හැකියි. සෞඛ්‍යාංශ අවධාරණය කරයි. නැවත වාරයක් අකමැත්තෙන් වුවත් සීමාවන් අපිට පනවන්න සිද්ධ වෙනවා. ලොව භාවිතා වන ප්‍රමුඛ පෙළේ එන්නත් වර්ග 3ක ප්‍රතිශක්තිකරණ හැකියාව කාලයත් සමග පහත වැටෙන බවට නවතම අනාවරණයක්. සතොසෙන් සීනි සහ සහල් මිලදී ගැනීමේදී පනවා තිබූ සීමාවන් ඉවතට. ග්‍රාමීය සහ අතුරු මාර්ග 1500ක් ජනතා අයිතියට. ෆයිසර් සමාගමෙනුත් කොවිඩ් ඖෂධ පෙත්තක්. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ යලි වැඩිවීමක් පෙන්නුම් කරමින් ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 600 සීමාව ඉක්මවා වාර්තා වුණා. මෙම තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් යලිත් වරක් සංචරණ සීමා පැනවීමක් සිදු විය හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළේ. මේ අතර යුරෝපයේ බහුලව භාවිත කෙරෙන කොවිඩ් මර්ධන එන්නත් වර්ග 3ක ප්‍රතිශක්තිකරණ හැකියාව කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 628ක්. එලෙස දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දින 20කට ආසන්න කාලයකට පසුවීම විශේෂත්වයක්. මේ අතර පසුගියදා සිදු වූ තවත් කොවිඩ් ආසාදිත මරණ 15ක් ඊයේ වාර්තා වීමත් සමග මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13821ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ රෝගීන් 500කට අධික ප්‍රමාණයක් පහුගිය පැය 24 තුර අපේ පද්ධතියට ඇතුළත් වෙලා තියෙනවා. පහුගිය සති දෙක එක්ක සංසන්දනය කරලා බැලුවාම මෙය පැහැදිලිවම කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙන්눔 කරනවා. රටේ තියෙන දත්ත බැලුවාම මුළු රටේම තියෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමකුත් පැහැදිලිව පෙන්눔 කරනවා. තවදුරටත් මෙලෙස වගකීමකින් තොරව හැසිරෙනවා නම් රෝගීන් වැඩිවීම අනිවාර්යෙන් ඉදිරි දින කීපය තුළදී හෝ ඉදිරි සති කීපය තුළදී අපිට දකින්න ලැබේවි. එසේ වුණොත් නැවත වාරයක් අපිට අකමැත්තෙන් වුවත් සීමාවන් අපිට පනවන්න සිද්ධ වෙනවා. දෙමව්පිය බයෙන් ඉන්නවා පාසල් ළමුන්ට කොවිඩ් රෝගය වැඩි වීම නිසා මේ ප්‍රාථමික වශයෙන් නැවතත් පාසල් වැහෙයිද කියලා. අපි පාසල තුල COVID-19 වැළඳී තියෙන දරුවන් සිටියොත් ඔවුන් සොයාගෙන ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් සහ එම ක්‍රමවේද විදුහල්පතිතුමා ඇතුළු සියලුම අධ්‍යාපන බලධාරීන්ට අපි දන්වා තියෙනවා. අපගේ එකම අරමුණ ඉදිරියේදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ පාසල් විවෘත කරාට පස්සේ ඉදිරි පන්ති ටිකත් විවෘත කිරීම සඳහා අවශ්‍ය උපදෙස් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත ලබා දීම. මේ අතර යුරෝපයේ බහුලව භාවිතා කෙරෙන කොවිඩ් මර්ධන එන්නත් වර්ග 3ක ප්‍රතිශක්තිකරණ හැකියාව කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ අනුව පැවසෙන්නේ මාර්තු මාසයේ ඉඳන් සැප්තැම්බර් මාසය දක්වා මාස 6ක කාලයක් ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ ලෙසම භාවිතා කරපු ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් & ජොන්සන් කියන එන්නත් වර්ග 3 ආරක්ෂාව සැලකිය යුතු ලෙස බහැලා තියෙනවා කියලා. මේ පර්යේෂණයට අනුව 89% වුණ ෆයිසර් එන්නතේ ඵලදායීතාවය
58 දක්වා අඩු වෙලා තියෙනවා. 87ක් වෙච්ච මොඩර්නා එන්නතේ ආරක්ෂාකාරී බව 43 දක්වා අඩු වෙලා තියෙනවා. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මාර්තු මාසයේදී 86ක ආරක්ෂාවක් ලැබෙනවා කියලා ඒ 13 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට මෙම එන්නත්කරණයෙන් ලැබුණු ආරක්ෂාව අඩු වෙනවා කියන පණිවිඩය සුබදායී තත්ත්වයක් නෙමෙයි. රාජ්‍ය අවධානය මේ සම්බන්ධයෙන් යොමු වෙලා තියෙනවා. තුන්වෙනි මාත්‍රාවක් ලබා දීම සහ උණු ආවරණ පැළඳීම එකිනෙකා අතර පරතරය තියා ගැනීම තමයි මේකට විකල්පයේ විසඳුම හැටියට පර්යේෂකයන් හඳුන්වා දෙන්නේ. එන්නත් ලබා ගත්තා වුණත් මේ පර්යේෂණයේ ප්‍රතිඵල හැටියට විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදය ශරීරය තුල ගුණණීය වීම සහ අනිත් අයට රෝගය පැතිරීමේ අවධානම ඒ විදිහටම තියෙනවා කියලා තමයි මේ අලුත් පර්යේෂණ වලින් පෙන්වලා දෙන්නේ. මේ අතර දෙවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු වුණා. එන්නත ලබාගත්තයින් පස්සේ රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැති නිසා ඔබ ඊ타මාත්ම විශ්වාස කටයුතු ලෙස එම අයව ළඟින් ආශ්‍රය කරනවා. එතකොට ඔබ එන්නත ලබා නොගෙන තිබෙන නිසා ඔවුන්ගෙන් මේ රෝගය ඔබට ඇත්තටම බෝ වෙන්න තියෙන සම්භාවිතාවයේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබේ ජීවිතය අනතුරකට අතවනා ගැනීමක් වෙනවා මේ එන්නත ලබා නොගැනීම හේතුවෙන්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 15280ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 514912ක් ලෙසයි. මෙම දිනවල දිවයින පුරා පැවැත්වෙන උද්ඝෝෂණ හේතුවෙන් එළැඹෙන කාලවකවානුව තුළ ව්‍යාපාර සඳහා දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව කොළඹ ව්‍යාපාරික සංගමය පවසනවා. ලබන මාසය කියලා කියන්නේ දෙසැම්බර් මාසය. ව්‍යාපාරිකයන් විදියට අපි මේක දකින්නේ ව්‍යාපාරිකයන්ට සුබවාදී කාලයක් විදියට. ඒ වගේම අපි දන්නවා ලංකාව තුළ ව්‍යාපාරවලට තියෙන අවස්ථා තියෙන්නේ අවස්ථා දෙකයි. මේ තුලින් තමයි ව්‍යාපාරිකයන් අවුරුද්දේ වැඩිපුර 70%ක විතර ව්‍යාපාරික අවස්ථාවක් උදා කරගන්නේ මේ කාලවල දෙක ඇතුළත තුල. වර්තමානයේ වෙන විට අපි දන්නවා ගෝලීය වසංගතයත් එක්ක මේ රටේ අවුරුදු 2කට ආසන්න ප්‍රමාණයක් මේ ව්‍යාපාරික ක්‍රියාදාමය රට තුල සිද්ධ වුණේ නැහැ. ඉතින් නැවත දැන් අපි මේ කොවිඩ් ගෝලීය වසංගතයෙන් මිදිලා යම් මට්ටමකට රට විවෘත කළා ව්‍යාපාර දැන් පවත්වාගෙන යන ක්‍රමයට ඇවිල්ලා තියෙනවා. ඉතින් සුබවාදීව අපි මේක බලනවා දෙසැම්බර් මාසය තුල ජනවාරි මාසය වෙන විට අපිට අපි ව්‍යාපාරික අවස්ථාව වැඩි කරගන්න අපිට අවස්ථාවක් ඇති වෙයි කියලා. හැබැයි කියන්න කනගාටුයි අද වර්තමානයේ රටේ තියෙන තත්ත්වය බැලුවොත් හැම තැනම වෘත්තීය වේදීන් ආයතන රාජ්‍ය ආයතන ගොවියන් මේ සියලු දෙනා උද්ඝෝෂණ වලට ගිහිල්ලා. රටේ බැලුවොත් රටේ ප්‍රධාන නගරය ගත්තොත් නගරේ හැම තැනකම දවසට උද්ඝෝෂණ 4-5 සිදු වෙනවා. නගරයෙන් පිට ඒ වගේම උද්ඝෝෂණ සිදු වෙනවා. මේ දෙයට යන්න එපා. මෙතන ගිහිල්ලා මේ ආයි ගෝලීය වසංගතයත් එක්ක මේක වැඩි වුණොත් ආයි රට වහන්න වෙනවා. හැම කෙනෙක්ටම මේ වගකීම තියෙනවා. බඩු මිල වැඩි වෙන්න ප්‍රධාන හේතුව තමයි අපේ රටේ අපිට විදේශ මුදල් සංචිත නැහැ. ඒ වගේම වෙළඳපොළ ක්‍රියාදාමය සිදු වෙන්නේ නැති වුණාම මේ රටේ ආර්ථිකය කඩන් වැටෙනවා. මොකද ඍජු බදු සහ වක්‍ර බදු කියන බදු ගෙවන්නේ මේ රටේ ව්‍යාපාරිකයන්. දැන් පහුගිය කාලය ගත්තොත් 115කට ප්‍රමාණයක් තමයි වෙළඳපොළ ක්‍රියාදාමය සිදු වුණේ. ලෝකයේ දියුණු රටවල් ගත්තොත් 70-80 අතර ප්‍රමාණයක් වුණා. මොකද ඒගොල්ලෝ ඩිජිටල් තාක්ෂණයත් එක්ක මේ ව්‍යාපාරය යන්නේ. අපේ රටේ මිනිස්සු තාක්ෂණයට යොමු වෙන්නේත් නැහැ. ඒකට ආරක්ෂා වෙන්න ක්‍රමවේදයට යොමු වෙන්නේත් නැහැ. කොවිඩ් වෛරස් ආසාදිතයින් රෝහල් ගත කිරීම සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අවම කරන ඖෂධ පෙත්තක් ඇමරිකානු ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා. කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධ පෙත්තක් ඇමරිකානු ෆයිසර් සමාගම විසින් නිෂ්පාදනය කර තිබෙනවා. එහි සායනික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එම ඖෂධ පෙත්ත 89%ක ශක්්‍යතාවයකින් යුක්ත වන බවයි. පැක්ස්ලොවිඩ් ලෙස නම් කෙරෙනු මෙම ඖෂධ පෙත්ත කොවිඩ් ආසාදනය වී සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ට ලබා දිය හැකි. එලෙස සිදු කළ සායනික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඖෂධය ලැබූ පුද්ගලයන් රෝහල් ගත කිරීම සහ මරණයට පත්වීම කැපී පෙනෙන ලෙස අඩුවන බවයි. අවදානම් කාණ්ඩේ ආසාදිතයන් 1219 දෙනෙකුට පැක්ස්ලොවිඩ් ඖෂධය ලබා දීමෙන් අනතුරුව රෝහල් ගත කිරීම සිදු කර ඇත්තේ ඉන් 0.08ක් පමණයි. එහෙත් සාපේක්ෂව ඖෂධය ලබා නොදුන් පුද්ගලයන් අතරින් 7%ක් රෝහල් ගත කිරීමට සිදුව තිබෙනවා. රෝග ලක්ෂණ පෙන්වා දින 5කට පසු ෆයිසර් සමාගමේ කොවිඩ් පෙත්ත ලබා දුන් පුද්ගලයන් අතරින් 1%ක් පමණක් රෝහල් ගත කිරීමට සිදුව ඇති අතර කිසිවෙකු මිය ගොස් නැහැ. එමෙන්ම එය රිටොනවීර් නැමැති වෛරස් නාශක ඖෂධය සමග ලබා දුන් විට සිරුර තුළ වැඩි කාලයක් පවතින බවයි අනාවරණය වී ඇත්තේ. පැක්ස්ලොවිඩ් ෆයිසර් කොවිඩ් ඖෂධ පෙත්ත තවදුරටත් සායනික පරීක්ෂණ මට්ටමේ පැවතුනද ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් එම පෙති ලක්ෂ ගණනක් දැනටමත් ඇනවුම් කර තිබෙනවා.
මේ අතර යුරෝපයේ නැවතත් කොවිඩ් වසංගත ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථානය බවට පත්වේ හැකියයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එහි යුරෝපීය ප්‍රධානී හැන්ස් ක්ලූග් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ලබන පෙබරවාරි මාසය වන විට යුරෝපයෙන් තවත් කොවිඩ් මරණ 5 ලක්ෂයක් පමණ වාර්තා විය හැකි බවයි. මෙලෙස යුරෝපයේ කොවිඩ් වසංගතය යළි ඉහළ යාමට හේතුව ලෙස ඔවුන් හැඳින්වුවේ ප්‍රමාණවත් ලෙස එන්නත් ලබා නොගැනීමයි. පසුගිය මාස කිහිපය තුළ යුරෝපයේ කොවිඩ් එන්නත් කරණය මන්දගාමී වී ඇති අතර එන්නත් කරණය අසමානතාවයක්ද දක්නට ලැබුණු බවයි විදේශ වාර්තා සඳහන් කළේ. යුරෝපීය කලාපයේ කොවිඩ් නිරෝධ සීමාවන් ලිහිල් කිරීමද මෙම තත්වයට හේතුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කණ්ඩායම් ප්‍රධානී මාරියා වෑන් කර්වෝව් සඳහන් කළේ පසුගිය සති 4 තුළ යුරෝපා කලාපයේ කොවිඩ් ආසාදන 55%කින් ඉහළ ගොස් ඇති බවයි. වැඩ අවසන් කළ අභ්‍යන්තර ග්‍රාමීය සහ අතුරු මාර්ග 1500ක් එක් දිනයක් තුල ජනතා අයිතියට පත් කිරීමේ සමාරම්භක උත්සවය අද පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අඩුව යමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ග්‍රාමීය සහ අතුරු මාර්ග 1500 ජනතා අයිතියට පත් කිරීම සිදු වුණා. ඒ වීරකැටිය මණ්ඩාඩුවදී සෞභාග්‍ය මම්පෙත් විප්ලවය ලෙසින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. මහාමාර්ග අමාත්‍යාංශය යටතේ අතුරු මාර්ග කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මෙම ග්‍රාමීය සහ අතුරු මාර්ග 1500හි වැඩ නියම කිරීමේ කාර්යයන් සිදු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමාරම්භක උත්සවය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලාංකික නේවාසික නියෝජිතය ඇතුළු පිරිසක් මෙන්ම මැති ඇමතිවරු පිරිසක් එක්ව සිටියා. 24 වෙද්දී මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කරලා ජනතාවට බාර දෙන්න තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 65000ක් දැනටමත් මැනුම් කටයුතු අවසන් කරලා තියෙන බව ඇමතිතුමා මට කිව්වා. ඉතිරි කොටසත් ඉක්මනින් අවසන් කරන්න සැලසුම් කරලා තියෙනවා. අද ජනතා අයිතියට පත් කරෙන්නේ එයින් කොටසක් විතරයි. ගම නැගුණොත් තමයි රට නැගෙන්නේ. ඒ නිසා මාර්ග සංවර්ධනයේ සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුව හැකි වැඩපිළිවෙල සම්බන්ධයෙන්ද රාජ්‍ය අවධානය යොමු කර තිබෙන බව ඔබට සීකරපත් කරන්න ඕනේ. මේ කාලය ඇතුළත විශාල බාධක මැද්දේ රට සම්පූර්ණයෙන්ම වහලා තිබුණ කීප වතාවක්. ඔබ දන්නවා කොන්ත්‍රාත්කරුවන්ට කොච්චර අපහසු වුණාද ඒ වැඩ කරන අයව ගෙන්න ගන්න කොවිඩ් ප්‍රශ්නය නිසා. මුත් ඒ බාධක මැද්දේ පාරවල් 1500ක් අවසන් කිරීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 87 වන අදියර ඊයේ පැවැත්වුණා. ඒ සේරුවිල කාවන්තිස්සපුර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භයේ සිටම අද දක්වා පිරිසිදු දියබිඳක් නොමැති ජනතාව උදෙසා පිරිසිදු දියබිඳක අපේක්ෂාවන් මුදුන්පත් කළ පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය තවත් ගම්මානයක් වෙත සිය සවිය දිගු කළේ නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ඉදි කරමින් මහමෙවුනාව භාවනා සපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත් ශ්‍රද්ධා සමාජ සත්කාරාංශයත් එක්ව දියත් කරනු ලබන පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 87 වන අදියරයි එලෙස ක්‍රියාත්මක කෙරුණේ. සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අලුදෙණිය සුබෝධි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සහ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරුණා. රුපියල් 14,70,000කට අධික වියදමකින් ඉදි කළ මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මගින් දිනකට ජලය ලීටර 20,000ක් ලබා දෙන්නේ දිනකට 5,000කට අධික පිරිසකට ප්‍රතිලාභ දෙමින්. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ උදෙසා සාදු අපි ශ්‍රද්ධා රූපවාහිනියෙන් විශේෂ සෞඛ්‍ය කඳවුරක් මේ සේරුවිල ප්‍රදේශයේ පැවැත්තුවා. ඉතින් එහිදී විශේෂයෙන්ම ඒ කාලයේදී අනාවරණය වුණා මේ සේරුවිල ප්‍රදේශයේ මේ ප්‍රදේශයේ වාසය කරන ජනතාවගේ වකුගඩු සාමාන්‍ය ප්‍රමාණයට වඩා ටිකක් පොඩි වෙලා කියලා. නමුත් ඒ කාලේ වකුගඩු රෝගයට ගොදුරු වුණ අය මේ ප්‍රදේශයේ හිටියේ නැහැ. ඉතින් මේ වෙද්දී තනින් තන වකුගඩු රෝගයට ගොදුරු වුණ අය ගැන
අපට වෛද්‍ය වාර්තාවලින් දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම සමහර අය මේ වෙද්දී ඒ ප්‍රතිකාර කරන්න සතියට දෙතුන් වතාවක් යන්න වෙනවා මුතුරු වගේ රෝහලකට. ඉතින් යාගන්න බැරි නිසා මරණයටපත් වුණ අයත් මේ සේරුවිල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල ඉන්නවා. එතකොට අපි මේ වකුගඩු ව්‍යසනයෙන් අපේ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරගන්න ඕනේ. ශ්‍රද්ධා රූපවාහිනිය මගින් ලක්විරු ගුවන්විදුලිය මගින් පිවිතුරු පැන් පූජා නමින් 2014 වර්ෂයේදී ආරම්භ කළ මේ පුණ්‍ය ව්‍යාපෘති යටතේ විශේෂයෙන්ම වකුගඩු රෝගයට තදින්ම ගොදුරු වන ගම්මාන 86ක මේ වන විට ජලපිරිපාදු මධ්‍යස්ථාන ආරම්භ කරලා තියෙනවා. පින්වත් ඕර් ලියනගේ මහත්මිය, මොලි ලියනගේ මහත්මිය, ධම්මිකා කුලතිලක මහත්මිය හා සීදන්ත කුලතිලක මහතා විසින් මෙම ජලපිරිපාදු මධ්‍යස්ථානයට මූල්‍ය අනුග්‍රහය දරා තිබෙනවා. පිරිසිදු දියබිඳක් නොමැතිව සිටි ජනතාවට පිරිසිදු දියබිඳක් පානය කරන්නට අවස්ථාව සලසමින් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ 87 වන ජලපිරිපාදු මධ්‍යස්ථානයේ එලෙසදී වෙද්දී තවදුරටත් පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතිය සරණක් අවැසි සැම වෙනුවෙන් ක්‍රියාත්මකයි. සතොස හරහා සීනි සහ සහල් මිලදී ගැනීමේදී වෙනත් භාණ්ඩ වර්ග 5ක් සමග පමණක් මිලට ගත යුතුය යන සීමාව අද සිට ඉවත් කර ඇති බව වෙළඳ අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් එක් පාරිභෝගිකයෙකු වෙත නිකුත් කරන භාණ්ඩ ප්‍රමාණය සම්බන්ධයෙන් වන සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බවයි වෙළඳ අමාත්‍යවරයා අවධාරණය කළේ. වෙළඳපොළ තුල පාදන මිල ඉවත් කළද අඩු මිලට ආනයනික සහල් සහ මීට පෙර තිබූ පාදන මිලට සීනි සතොස හරහා පාරිභෝගික ජනතාවට තවදුරටත් ලබා දීමට කටයුතු කරන බව බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා සඳහන් කළා. නමුත් එම භාණ්ඩ මිලදී ගත හැක්කේ සතොස ආයතන මගින් වෙනත් භාණ්ඩ වර්ග 5ක් සමග එම භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයන් වෙත පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් පාරිභෝගිකයන් භාණ්ඩ මිලදී ගැනීමේදී නීති පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා සඳහන් කළේ පාරිභෝගික ආරක්ෂණ පනත අනුව යම් ආයතනයක් සතුව භාණ්ඩ පවතී නම් එම භාණ්ඩ පාරිභෝගිකයාට ලබා දීමට එම ආයතනයේ බැඳී සිටින බවයි. නමුත් මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා අද දිනේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් සඳහන් කළේ අද දිනේ සිට සීමා කිරීමකින් තොරව පාරිභෝගිකයන් වෙත භාණ්ඩ අලෙවි කරන බවයි. නමුත් එක් පාරිභෝගිකයෙක් සඳහා නිකුත් කරන භාණ්ඩ ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වනවා. භාණ්ඩ වර්ග 15ක් අද වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් 1000කට වඩා අඩුවෙන් ලබා දීම සඳහා තමයි උත්සාහ දැරුවේ. ඒ උත්සාහය දිගටම දරනවා. අද සිටම කිසිම සීමා කිරීමකින් තොරව Tamanට කැමති විදියට අපිට ප්‍රමාණය නම් අපි පාරිභෝගිකයෙකුට දෙන්න ප්‍රමාණය తాවකාලික වශයෙන් නියම කරලා තියෙනවා. කැකුළු හාල් කිලෝ 3යි, නාඩු කිලෝ 3යි, කිලෝ 6ක් තමයි එක පාරිභෝගිකයෙකුට ලබා දෙන්නේ. සුදු සීනි කිලෝ 2යි, රතු සීනි කිලෝ 3යි, සීනි කිලෝ 5යි පාරිභෝගිකයෙකුට ලබා දෙන්නේ. අපිට මේ තියෙන ප්‍රමාණය අපිට හැමදාම වෙළඳ සැලට එන පාරිභෝගිකයන්ට දීම සඳහා තියාගන්නත් ඕනේ. මේ භාණ්ඩ වර්ග 15 අද වෙළඳ පොලේ තියෙන සුපිරි වෙළඳ සැලකට වඩා රුපියල් 10ක් අඩුවෙන් ලබා ගන්න පුළුවන්. 1998 දුරකථන අංකයට කතා කිරීමෙන් පැය 48ක් ඇතුළත නිවසට ගෙන්න ගන්න පුළුවන්. මුල් අවස්ථාවක මාධ්‍ය හමුවක් තියලා ප්‍රකාශ කරා මෙන්න මේ භාණ්ඩ ටික ගත්තේ නැත්නම් සීනි සහ සහල් මිලදී ගන්න හම්බෙන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමා තාමත් එම ස්ථාවරයේම දින්නේ ඒක වෙනසක් තියනවාද? කැමතිනම් 15ම ගත හැකි, කැමතිනම් එකක් ගත හැකි, කැමතිනම් ගන්නේ නැතුව හිටිය හැකි, කැමතිනම් වෙන වෙලන් සෙල් වලින් ගන්න පුළුවන් පාරිභෝගිකයෙකුගේ රුචිය අනුව. එමත්තුමාතර වෙළඳ පොලේ හාල් 200 පන්නලා තියෙනවා. මේකට කොහොමද විසඳුම ඔබතුමාගේ? දැන් මේක ටික දවසකින් මගේ හැරෙයි. මොකද මේක తాවකාලික තත්ත්වයක්. දැන් අපි සතොස හිඟයකින් තොරව මේ සාල් ටික දෙනවනේ. අපි හිතන තරම් ඉක්මනට ගැටලුව විසඳෙන්නේ නැහැ. මොකද හේතුව ඇනෝම් කරපු දවසේ ඉඳන් දවස් 14ක් යනවා. සාමාන්‍ය තත්ත්වයේ යටතේ දවස් 3කින් විතර යමක් ගේන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වය එහෙම නැහැ. මොකද කන්ටේනර් නැහැ ලෝකේ. නැව් නැහැ. ඒවැ ගාස්තු අහස උසට නැගලා. දුෂ්කර අවස්ථාව. මේ සටහන හෙට දිනේ සිදුවන වැරදීමක් නිවැරදි කිරීමක් වෙනුවෙන් තුලනය යන සාධකය සමාජ වපසරිය තුල තුලනය විය යුතුමයි. නීතිය එසේ තුලනය විය යුතුම සාධකයයි. පසුගිය දිනක සිදු වූ සිදුවීමක තුලනය කුමන දෙසට වැඩි වපසරියක් වෙන් කළාද යන්න අපට අවැසි නොවන්නේ මේ සටහන සාධාරණය අසාධාරණයට එහා ගිය සටහනක් වන නිසායි. සිදුවීම තවම ඔබට අමතක නැහැ. පසුගිය දිනක සිදු වූ රියානතුරක්. එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි කළ තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළේ මානතුර වැලිසර මහභාගයේ ප්‍රදේශයේදී සිදුව තිබුණා.
අනතුර සිදු කළ තැනැත්තා වයස් අවුරුදු 16ක දරුවෙකු බව සැලවීමත් සමග සමාජය තුළින් මතුවූයේ වෙනස්ම අදහසක්. මේ වන විට වරදකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එහෙත් මේ අනතුරින් ජීවිතය අහිමි වූ පුද්ගලයා සදහටම අහිමි වී ඇති අතර තුවාල ලැබූවන්ගේ ජීවිත නැවත යථතත්වයට පත්කිරීම අසීරු වී තිබෙනවා. කුඩා දරුවාට වාහනය තනිව පැදයාමට ලබා දුන් ඔහුගේ පියාද වරදකරුවෙකු බවට පත්වැත්තේ දරුවන්ට සුදුසු කාලයේදී සුදුසු දේ ලබා දිය යුතු යන කරුණ සැමට සීකැඳවමින්. හිතු මනාපෙට ජීවිතය විඳිය යුතුය යන ආකල්පය කුඩා දරුවෙක් තුළට ඇතුළු වූ තැන ඔවුන් සොයා යන්නේ ඔවුන්ගේ නිදහසයි. යහමින් මුදල් යානවාහන සැප සම්පත් කුඩා කාලයේදීම දරුවෙකුට ලැබීමත් සමග සමාජ වගකීම සමාජ යහපත දරුවෙකු හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. එනිසා කුඩා කාලය දරුවාට ලබා දිය යුත්තේ සමාජයේ හැඳින ගැනීමටයි. මෙතැන වරද ඇත්තේ කාගේ යතේද යන්න තීරණය කිරීම අපසතු නොවූවද වැරැද්ද ඇති තැන නිවැරදි කර ගැනීම අපසතුයි. තර්ක විතර්ක මත පදනම්ව දෙපැත්තට බෙදී වාද විවාද සිදු කරනවාට වඩා යම් සිදුවීමක් වූ තැන එය නැවත සිදු නොවන ලෙස වගබලා ගැනීම වගකීමක් වනු ඇති. මේ සිදුවීම ජීවිතයට පාඩමක් කරගත යුතුයි. එක් සිදුවීමක් යළි යළිත් සිදුවනවා නම් ඒ පාඩමෙන් පළක් නැත. එනිසා සමාජයේ ජීවත් වන සෑම කෙනෙක්ම සමාජ වගකීම නිසි ලෙස අවබෝධ කරගත යුතුයි. සමාජ යහපත ලෝකයටම ලබා දිය යුතුයි. විවිධාකාරයෙන් විපරීත වූ සමාජ ප්‍රස්තුතයන් අතර සමාජ වගකීම තේරුම් ගැනීමට දරුවාට කියා දිය යුතු අතර දරුවාගේ වගකීමද එකී සමාජ වගකීම අවබෝධ කර ගැනීමයි. ජීවිත තුලනේ යනු යයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. වසර 27කට පසු යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් එම ගුවන් සේවයේ ගුවන් යානයක් ඊයේ හවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අද සිට මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියකට දින 3ක් ප්‍රංශයේ පැරිස් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ අතර ගුවන් ගමන් සිදු කිරීමට නියමිතයි. එහිදී ඉරිදා අඟහරුවාදා සහ සිකුරාදා පෙරවරු 11:10ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණෙන ප්‍රංශ ගුවන් සේවයේ මෙම යානා යළිත් පස්වරු 12:40ට කටුනායක සිට පැරිස් නුවර බලා පිටත්ව යාමටයි සැලසුම් කර ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින්ද සතියකට 3 වතාවක් ප්‍රංශයේ පැරිස් නුවර වෙත සිය ගුවන් යානා මෙහෙයුම් සිදු කිරීමට නියමිතයි. හැටන් පොලිස් වසමට අයත් දික් ඔය හැඩලිවතුයායේ වතු නිවාසයක පදිංචිකරුවන් පිරිසක් විසින් කුකුල් කූඩුවක සිරවී සිටි හඳුන් දිවියෙකු වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පරිදි රක්ෂිතයකට මුදා හැරීමට ඊයේ රාත්‍රියේ පියවරගෙන තිබෙනවා. එහිදී කූඩුවේ සිර වූ හඳුන් දිවියා සම්බන්ධයෙන් එම වතුයායේ වතුකම්කරුවන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට කළ දැනුම් දීමක් මත වනජීවි නිලධාරීන්ගේ උපදෙස් පරිදි හඳුන් දිවියා නිරුපද්‍රිතව රක්ෂිතය වෙත මුදා හැරීමටයි කටයුතු කර ඇත්තේ. හොඳින් වැඩුණු මෙවැනි හඳුන් දිවියන් තේවත්තේ සැරිසරන බවත් එම හඳුන් දිවියන් රාත්‍රී කාලයේ සුනකයන් සහ කුකුලන් ගොදුරු කර ගැනීම සඳහා තම නිවාස අසලට පැමිණෙන බවත් එම වතුයායේ කම්කරුවන් විසින් සඳහන් කර තිබෙනවා. 2016 වසරේ ජනවාරි මාස පළමු වනදාට පෙර විශ්‍රාම ලැබූ සියලු රජයේ සේවකයන් සඳහා අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. එහිදී වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 400ක මාසික වාරික මුදලක් සහ වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයන් සඳහා රුපියල් 600ක මාසික වාරික මුදලක් අය කර ගැනීම යටතේ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වනු ඇති. එමෙන්ම මෙහි ප්‍රතිලාභ විශ්‍රාමිකයන් සඳහා ජීවිතාන්තය දක්වා හිමි වන අතර ඔවුන්ගේ කාලත්‍රය අනත් දරුවන්ට හෝ ආබාධිත දරුවන්ට මෙම ප්‍රතිලාභ හිමි නොවන බවයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙම රක්ෂණ ක්‍රමය සඳහා සුදුසුකම් ලබන නමුත් එහි දායකයන් වීම සඳහා එකඟතාව පළ නොකරන සියලු විශ්‍රාමිකයන් එළඹෙන 15 වනදාට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි විශ්‍රාම වැටුප් අංශයන් වෙත දැනුම් දීම සිදු කළ යුතු බවයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අවධානය විදෙස් පුවත් වෙත 21 වන සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය තවත් සති දෙකකින් දක්නට ලැබෙන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.
පූර්ණ චන්ද්‍රග්‍රහණයකට ආසන්න දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් ලබන 19 වනදා සිදුවන බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. ඒ මගින් සඳහන් කළේ පැය 3යි විනාඩි 28යි තප්පර 23ක කාලයක් දිස්වන එය මෙම සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය වනු ඇති බවයි. එහිදී චන්ද්‍රයාගේ මතුපිට 97%කින් රත් පැහැගෙන් වෙනු ඇති. විශේෂයෙන් උතුරු ඇමරිකානු කලාපයට දිස්වන මෙම චන්ද්‍රග්‍රහණය තරම් දීර්ඝ චන්ද්‍රග්‍රහණයක් වසර 2100 වනතුරු සිදු නොවනු ඇති බවයි නාසා ආයතනය අනාවැකි පළ කරන්නේ. මීළඟ දශකාට තුළ තවත් චන්ද්‍රග්‍රහණ 179ක් සිදුවනු ඇතැයි අපේක්ෂා කරන අතර එය වසරකට චන්ද්‍රග්‍රහණ දෙකක පමණ සාමාන්‍යයක්. නොවැම්බර් මස 19 වනදා චන්ද්‍රග්‍රහණයෙන් පසු මීළඟ චන්ද්‍රග්‍රහණය සිදුවනු ඇත්තේ ලබන වසරේ මැයි මාස 16 වන දිනයි. මේ අතර ලොව පුරා ආහාරවල මිල කැපී පෙනෙන මට්ටමින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙනවා. ගෙවුණු වසරේදී ලෝක ආහාර මිල 130කින් ඉහළ ගොස් ඇති අතර එම සංවිධානය පවසන්නේ මෙම දශකයේ වාර්තා වූ ඉහළම ආහාර මිල එය බවයි. එමෙන්ම ලොව පුරා සියලුම රටවල ධාන්‍ය සහ එළවලු තෙල් මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයේ පමණක් එළවලු තෙල් මිල 110කින් ඉහළ ගොස් ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන්නේ. එමෙන්ම සැපියුම් ජාලයේ බිඳ වැටීම, කම්හල් වසා දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම මෙන්ම ලෝක දේශපාලනයේ උද්ගත වූ අර්බුදය මෙම තත්ත්වය උග්‍ර කිරීමට දායක වී තිබෙනවා. කොවිඩ් වසංගත සමයේදී සේවා අංශයේ බිඳ වැටීම හා සේවක හිඟේද ගෝලීය ආහාර මිල ඉහළ යාම කෙරෙහි බලපෑම් එල්ල කර ඇති බවද එම සංවිධානය පෙන්වා දී තිබුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කරන රටවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවද එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්. හෙට නොවැම්බර් 7 වැනිදා අධිරාජ්‍යවාදීන්ගෙන් මෙරට බේරා ගැනීම සඳහා 1848 මාතලේ කැරැල්ලට නායකත්වය දුන් වීර පුරන් අප්පු උපත ලබා ඇත්තේ 1812 වසරේ නොවැම්බර් මාස 7 වන දිනයි. හෙක්ටයාර 1528ක පමණ විශාලත්වයෙන් යුත් රිටිගල කන්ද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අංක 8809 දරන ගැසට් නිවේදනය මගින් දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස නම් කර ඇත්තේ 1941 වසරේ නොවැම්බර් මාස 7 වන දිනයි. ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්විතීය මතකයන් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරයෙක් වන මාරි කියුරි උපත ලබා ඇත්තේ 1867 වසරේ නොවැම්බර් මාස 7 වන දිනයි. විකිරණශීලීතාවය පිළිබඳ පුරෝගාමී පර්යේෂණ සිදු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.